සම්මා සම්බුදු සරණයි සදහවතුනි. බුදු ගුණ මෙනෙහි කරන වාරයක් පාසා ඔබේ සිත කුසලයට යොමු වන අතර එකී උත්තුංග දිවි පෙවෙත පාපයට ලැජ්ජාව සහ බිය ඇත්තෙකුව දිවි කිවන්නට ඔබට මහෝපකාරී වන බව සම්බුදු දහම අපට පෙන්වා දෙනවා. සදහවතුනි, ඔබ මේ ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වන ධර්ම දේශනාවත් බුද්ධ රත්නයේ ගුණ මනාකොට හැඳින ඔබේ දිවි මඟ අධර්මයෙන් වෙන්ව ධාර්මිකව සකසාගෙන සසර ගමන ජය ගන්නට ඔබට කුසලානිසංසයක්ම වේවා. එසේනම් ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් බෞද්ධයා ගුවන් විදුලියේ මේ පැයට නියමිත දායකත්ව ධර්මදේශනාව සිදු කිරීම සඳහා බෞද්ධයා ගුවන් විදුලි මැදිරියට වැඩම කළ කුරුණෑගල දිසාවේ ප්‍රධාන සංඝනායක විනයාචාර්ය පූජ්‍යපාද කුරුණෑගල ධම්මානන්ද නායක ස්වාමින් වහන්සේ අපි ප්‍රථමයෙන් සාදුනාදදී নমස්කාර පූරක පිළිගනිමු. සාදු සාදු සාදු. මෙම ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වය ලබා දෙනවා පිළියන්දල පදිංචි චින්තක ඉලේපෙරුම මහතා සහ මයුරි තෙන්නකෝන් මහත්මිය ඇතුළු පවුලේ සදැහැති පිරිසත්, මාලබේ මුවන්හෙලවත්ත පදිංචි මංගලිකා ආර්යරත්න මහත්මිය සහ නයෝමා ආර්යරත්න දියණියත්, හැඩිගම පිළියන්දල පදිංචි මල්කා පෙරේරා මහත්මිය සහ දිලීප රජිත මහතාත්, බත්තරමුල්ල පන්නිපිටිය පාරේ තක්ෂිලා උයනේ පදිංචි සුමනා අමරසිරි මහත්මියත්, පිළියන්දල මකුළුදුව ගල්වල ලන්ද පාරේ පදිංචි ශ්‍රියානි ප්‍රනාන්දු මහත්මියත්. එසේනම් සදහවතුනි, ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලය සමාදන් වීම සඳහා අපි සැවොම සාදුනාදදී තෙවරක් নমස්කාර පාඨය කියමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමින් වහන්සේ. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතේයම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතේයම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතේයම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආම බන්තේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ආම බන්තේ. සාදු සාදු සාදු.
समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස මනුස්ස භූතං සම්බුද්ධං අත්තදන්තං සමාහිතං ඉරියමානම් බ්‍රහ්මපතේ චිත්තසූප සමේරතං යම් මනුස්සා නමස්සන්ති සබ්බ ධම්මාන පාරගුං දේවාපිනං නමස්සන්ති ඉති මේ අරහතෝ සුතං තී. සද්ධා සම්පන්න ගුණ සම්පන්න වාසනාවන්ත පින්නතුනි, තුන්ලොවක් සනසා වදාළ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපිට 45 වසක් පුරාවට සුමිහිරි ශ්‍රේ සද්ධර්මය දේශනා කළා. ඒ සද්ධර්මය කිසි අඩුපාඩුවක් නැතිව අංග සම්පූර්ණව මුල මැද අග සුන්දර ඒ නිවන් මාර්ගය පැහැදිලිව දේශනා කරලයි භාග්‍යතුන් වහන්සේ පිරිනොම් පා වදාළේ. මේ ධර්මයේ අර්ථයේ හෝ ඒ වගේම මේ ධර්මයේ හෝ කිසිවෙකුට කිසිදු අඩලුහුඩුකමක් කියන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ වගේම තමයි ත්‍රිපිටක බුද්ධ වචනය. මේ ගාම්භීර සද්ධර්මයේ ඇතුළත් වෙන්නේ ත්‍රිපිටකය තුළ. අපි කියනවා පෙළ දහම කියලා. ඒ ත්‍රිපිටක බුද්ධ වචනය තුලත් කිසිදු අඩලුහුඩුකමක් ඇත්තේ නැහැ. මේ දක්වාම ඒ මහෝත්තම මහරහතන් වහන්සේලා විසින් ශ්‍රී මුක පරම්පරාවෙන් පවත්වාගෙන විත් ග්‍රන්ථාරූඪ කරලා ඒ බුද්ධ වචනය තවමත් සදැහැති ජනයා තුළ ගුණධර්ම දියුණු කරගන්නට, ඒ වගේම ප්‍රතිපදාවන් දියුණු කරගන්නට මහෝපකාරී වන බබලන ධර්මයක්. ඒ ධර්මයේ තමයි අපිට ඉගෙන ගන්නට ලැබෙන්නේ. ඒ ධර්මයේ තමයි අපිට කතා කරන්නට ලැබෙන්නේ. ඒ ධර්මයේ ඔස්සේ තමයි අපිට මේ ගුණධර්ම දියුණු කරගන්නට අවස්ථාව තියෙන්නේ. වැදගත්ම කාරණාවක් තමයි අපි මේ සද්ධර්මයේ ශ්‍රවණය කරද්දී ඒ සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න ඕනේ. දැන් බොහෝ දේශකයන් වහන්සේලා ධර්ම ශ්‍රවණය කරන විදිහ කියලා දෙනවා. බොහෝ දේශනාවල ධර්ම ශ්‍රවණය කරන ආකාරය පෙන්වලා දෙනවා. නමුත් පින්වතුනි, මේ ශ්‍රේ සද්ධර්මයේ ශ්‍රවණය කරද්දී අපිට ලැබෙන ප්‍රයෝජන ගොඩක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අහපු නැති දෙයක් අහන්න ලැබෙනවා කියනවා. අසුතං සුනාති කියනවා. නොඇසූ දෙයක් ඉගෙන ගන්න ලැබෙනවා කියනවා. ඊළඟට සුතම් පරියෝදපේති. කලින් දැනගත්තු දෙයක්, කලින් ඉගෙනගත්තු දෙයක් හරියටම තව තවත් තහවුරු වන ආකාරයට ඉගෙන ගන්න ලැබෙනවා. දැන් එතන සද්ධර්මය අහද්දී කලින් ඉගෙනගත්තු නැති දෙයක් ඉගෙන ගන්න ලැබෙනවා. මෙන් පටිච්චසමුප්පාදේ වගේ ධර්ම, පංච උපාදානස්කන්ධේ වගේ ධර්ම, ඊළඟට සලායතන වගේ ධර්ම, ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ තව නොඑක ආකාරයේ ධර්මපරයයන් අහන්න ලැබෙනකොට ඒවා කලින් අහලා නැත්තම්, කලින් Tamanට එහෙම දෙයක් ඉගෙන ගන්න ලැබිලා නැත්තම් බලන්න ඒ කෙනා ගොඩක් සතුටු වෙනවා. එතකොට Tamanගේ තියෙන දැනුම, Taman ඉගෙනගත්තු බාහිර දැනුම පැත්තකින් තියලා
ඒකේනා නිහතමානීව මධ්‍යස්තව සංසුම් මනසකින් ඒ බුද්ධ වචනේ අහනකොට ඒකේනා තුල ඇහුම්කන් දීමේ කුසලතාවය වැඩෙනවා. ඔය ඇහුම්කන් දීමේ කුසලතාවය කියන එක හැමෝටම නැහැ. දැන් සමහර අය මේ ශ්‍රවණය කරන දේ ඔස්සේ එක එක විතර්ක කරනවා. ඒ තමන් ඉගෙනගත්තු දැනුමට ගලපන්න යනවා. ඒ ඔස්සේ එක එක විතර්ක කරනවා. එතකොට ඒ කෙනාට මේ ධර්මයේ වැටහෙන්නේ නැතුව යනවා. දැන් එතකොට නොඇසූ දෙයක් ශ්‍රවණය කරන්නට ලැබෙන්නේ සද්ධාවෙන් යුක්තව මධ්‍යස්තව ඒ දේ ශ්‍රවණය කරන්නට කන් යොමු කරපු කෙනාට. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ශ්‍රවණය කළ දෙයක් කලින් අහලා තිබිච්ච දෙයක් ආයෙත් අහන්න ලැබෙනවා. ආයෙත් අහන්න ලැබෙනකොට ඒ කෙනා ඒක නැවතත් නුවණින් මෙනෙහි කරනවා. නැවතත් නුවණින් විමසනවා. නැවතත් නුවණින් මෙනෙහි කරන්න කලින් නොවැටහුණු අර්ථ තවත් වැටහෙන්න ගන්නවා. කලින් Tamanට තේරුම් ගන්න බැරි වෙච්ච තැන් වඩාත් වැටහෙන්න ගන්නවා. බලන්න ඒකයි කියන්නේ සුතම් පරියෝදපේති කියනවා. දැන් එතකොට අපි එතන තේරුම් ගන්න ඕනේ එකම ධර්ම කාරණාවක් නැවත නැවත අහද්දී ඒකෙන් ලැබෙන ප්‍රයෝජනෙ වැඩි. ඊළඟට එකම ජාතක දේශනාවක් නැවත නැවත අහන්න ලැබෙනකොට ඒකෙන් ප්‍රයෝජනෙ වැඩි. දැන් ජාතක දේශනා කියන්නේ බුද්ධ භාෂිතය. ඒතකොට බුද්ධ චරිතයේ හිලා ගැනෙන කතාවල් ඒවත් බුද්ධ භාෂිතයට ගැනෙනවා. සමහර දැන් ওই විමාන වස්තු, പ്രേත වස්තු වගේ ලස්සන කතාවල් තියෙනවා. ඒවත් බුද්ධ භාෂිතයට ගැනෙනවා. එතකොට බුද්ධ භාෂිතයට ගැනෙන දෙයක් කතාවක් වෙන්න පුළුවන්, සරල දෙයක් වෙන්න පුළුවන්, ගැඹුරු දෙයක් වෙන්න පුළුවන්. හැබැයි නැවත නැවත අහන්න ලැබෙනවා නම් ඒකෙන් ලැබෙන ප්‍රයෝජනෙ වැඩි. දැන් සමහර ඇත්තෝ ඉන්නවා කලින් අහලා තියෙනවා නම් මේ ධර්මයක් අපි ඕක කලින් අහලා තියෙනවා කියලා කියනවා. දැන් බලන්න ගීතයක්. අපි හිතමු පරණ ගීතයක්. ඒක අදත් අහන්න ලැබෙනවා, හෙටත් අහන්න ලැබෙනවා, ඊළඟට දවස ගානේ අහන්න ලැබෙනවා. ඒක දවස ගානේ අහන්න ලැබෙනකොට ඒක නා ඒක කලින් අහලා තියෙනවා කියලා අහන්න නැතුව ඉන්නේ නැහැ. ඒකේ ආස්වාදයක් තියෙනවා. ඒ නිසා කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති හින්දා ඒක නා ඒක නැවත නැවත අහනවා. නමුත් ධර්මයක් අහද්දි සමහර ඇත්තෝ කියනවා අපිට ඕව හැමතිස්සෙම අහන්න ලැබෙන දේවල් කියනවා. මතක තියාගන්න හැමතිස්සෙම එකම ධර්ම කාරණාවක් වුණත් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ භාෂිතයක් නම් ඒක නිතර නිතර අහන්න ලැබෙනකොට ඒක ලාභයක්. ඒ නිතර නිතර ශ්‍රවණය කරද්දී නිතර නිතර නුවණින් විමසනවා. නිතර නිතර නුවණින් විමසනකොට නොවැටහුණු අර්ථ වටහා ගන්නට ඒක ලොකු ප්‍රයෝජනයක් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ජීවිතයට ලාභයක්. ඒක තේරුම් ගන්නට උත්සාහවන්ත වෙන්න ඕනේ. ඒ කාලේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බොහෝ කාලයක් වැඩ වාසය කළා සවැත් නුවර දෙව්රම් මහා විහාරේ. අපි දන්නවා බුදුරජාණන් වහන්සේ සවැත් නුවර වැඩ වාසය කළා අවුරුදු 24ක්. වස් කාලවල් 24ක්. ඒ වස් කාලවල් 24න් වස් කාලවල් 19ක්ම භාග්‍යතුන් වහන්සේ වැඩ වාසය කළේ කොහෙද? සවැත් නුවර ජේතවනාරාමේ. එතකොට පූර්වාරාමෙත් වස් වසලා තියෙනවා. මේ ජේතවන මහා විහාරේ බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරද්දී එක අවස්ථාවක භාග්‍යවතුන් වහන්සේ උදේ පාන්දර පාත්‍ර සිවුරු අරගෙන සිවුරු පොරෝගෙන පාත්‍රය අතට අරගෙන උදේ පිණ්ඩපාතේ වඩිනවා. නගරයට පිණ්ඩපාතේ වැඩම කරලා දානේ වළඳලා ආපහු දෙව්රම් මහා විහාරයට වැඩම කරලා දානෙන් පස්සේ දහවල් කාලේ ආනන්ද ස්වාමීන් වහන්සේට කතා කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද දවල් කාලේ වැඩ වාසය කිරීම පිණිස දිවා විහරණය පිණිස පූර්වාරාමයට වඩින්න තියනවා නම් හොඳයි කියලා. දැන් බුදුවරු දිවා විහරණයට වැඩම කරනවා. දවල් කාලේ බොහෝ විට දානෙන් පස්සේ සමාධිසුවයෙන් වැඩ වාසය කරනවා. සමහර රහතන් වහන්සේලා ওই දෙව්රම් මහා විහාරේ වැඩ වාසය කරද්දී ඒ පිටිපස්සේ තිබිලා තියෙනවා අන්දවණේ කියලා. අන්දවණේට වඩිනවා දිවා විහරණයට. දැන් එතකොට එදා බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා ආනන්ද
දිවා විහරණයේ පිණිස පූර්වාරාමයට වැඩම කරමු කියලා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේත් සමග වැඩම කරන්නට සූදානම් වුණා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක තවත් විශාල භික්ෂුන් වහන්සේලා පිරිසක් පිරිවරාගෙන වඩිනවා කොහාටද? පූර්වාරාමයට. දැන් පූර්වාරාමෙත් බොහෝ භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්නවා. පූර්වාරාමය කියලා කියන්නේ මිගාර මාතු ප්‍රාසාදය. විසාකා මහෝපාසිකා විසින් කරවපු විහාරය. ඒකේ කුටි 1000ක් තිබිලා තියෙනවා. තට්ටු දෙකට තිබිලා තියෙනවා. උඩ තට්ටුවේ කුටි 500ක්, බිම්මහල කුටි 500ක් විදිහට. ඒතකොට භික්ෂුන් වහන්සේලා 19කට එකවර වැඩ වාසය කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ පූර්වාරාමයට වැඩම කරලා හවස් කාලේ සමාධි සුවයෙන් වැඩ වාසය කරනවා. ඵල සමාපත්තිය වලට සමවැදිලා වැඩ වාසය කරනවා. එතකොට මේ සමාධියෙන් නැගී හිටියට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද පුබ්බකොට්ටිත කියලා කියන නාන තොටුපොළට වැඩම කරමු. එතකොට ඒ කිට්ටුව තිබිලා තියෙනවා නාන තොටුපොළක්. අපි දන්නවා ඒ කිට්ටුවෙම තමයි බොහොම ලස්සන අචිරවතී ගඟ ගලනවා. එතකොට නාන තොටුපොළට පුබ්බකොට්ටිත කියන නාන තොටුපොළට වැඩම කරමු කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේත් භාග්‍යතුන් වහන්සේට එහෙමයි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කියලා පිළිතුරු දීලා දැන් මේ නාන තොටුපොළට වඩිනකොට තවත් බොහෝ භික්ෂුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ අනුව එතනට වැඩම කරනවා. මේක හරි ලස්සන සිද්ධියක්. හරි ලස්සන අවස්ථාවක් මේ අවස්ථාව. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේත් සමග තවත් භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන 500ක් පමණ භික්ෂුන් වහන්සේලා මේ අවස්ථාවට වඩිනවා. ඉතින් මේ සියලු ස්වාමීන් වහන්සේලා සමග නාන තොටුපොළට වැඩම කරලා බුදුරජාණන් වහන්සේ ඒ සිරුර පිරිසිදු කරගත්තට පස්සේ භික්ෂුන් වහන්සේලා ඒ තොටුපොළට බැහැලා ස්නානය කරලා පැන් පහසු වෙලා ඉතින් සමහර ස්වාමීන් වහන්සේලා ගොඩට වැඩම කරලා දැන් අඳනේ පිටින් වැඩ ඉන්නවා මේ සිරුර පිස දැමීම පිණිස. ඒ වෙලාවේ හරි අපූර්ව දර්ශනයක් දකිනවා. මේ ගංගාවේ තොටුපොළට බැහැලා ඒ වෙලාවේ පසේ නදී කෝසල මහරජුරුවන්ගේ හස්තිරාජයා ඒ හස්තිරාජයව නහවනවා. හස්තිරාජයව නහවලා සේත කියන හස්තිරාජයා මේ සේත කියන හස්තිරාජයා නාවලා පිරිසිදු කරලා දැන් හස්තිරාජයා ගොඩට එනකොට දැන් ඇහෙනවා දැන් ඇත්තුන්ගේ කරේ එල්ලනවනේ ගිජ්ජි එල්ලනවා. දැන් ඒ හඬ නංවගෙන තමයි හස්තිරාජයා ගොඩට එන්නේ. ඒ විලාවේ භික්ෂුන් වහන්සේලා දකිනවා මේ හස්තිරාජයාගේ දර්ශනේ. ඒතකොට දැන් මෙතන ඉන්න මිනිස්සුත් දකිනවා මේ හස්තිරාජයා මේ අර බොහොම ලස්සනට මේ පාද තියනකොට ලස්සනට මිහිරි හඬ නංවගෙන දැන් තොටුපොළෙන් ගොඩට එනවා. ඒ වෙලාවේ මිනිස්සු කතා වෙනවා මේ රජ්ජුරුවන්ගේ මහා නාගයා දැන් හස්තීන්ට පාවිච්චි කරන වචනයක් තමයි නාග කියන වචනේ. දැන් අපි සාමාන්‍යයෙන් නාග කිව්වම හිතන්නේ දැන් මේ නයින්ට විතරක් පාවිච්චි කරනවා කියලා. නෑ නාග කියලා හස්ති රාජයින්ටත් පාවිච්චි කරනවා නාග කියන වචනේ. දැන් එතකොට මේ මිනිස්සු කතා වෙනවා මේ දර්ශනේ දැකලා මේ මහා නාගයා රජ්ජුරුවන්ගේ මහා නාගයා හරි ලස්සනයි අබිරූපයි. මේ රජ්ජුරුවන්ගේ මහා නාගයා ඒකාන්තයෙන්ම දර්ශනීයයි. මේ රජ්ජුරුවන්ගේ මහා නාගයා ඒකාන්තයෙන්ම ප්‍රසාද ජනකයි පැහැදීම උපදවන සුළුයි. ඒකාන්තයෙන්ම මේ රජ්ජුරුවන්ගේ මහා නාගයා සියලු අංගපසංග වලින් අංග සම්පූර්ණයි කියලා දැන් මිනිස්සු කතා වෙනවා. දැන් ඇතා ගොඩට එනකොට ඒ ඇතාව දකිද්දී මිනිස්සු කතා වෙන දේ මේ. දැන් බලන්න සමහර දවස්වල අපි දකිනවා නුවර දලදා පෙරහැරට කරඬුව වඩම්මන රාජා හස්ති රාජයා යනවා. ඒ ගමන් විලාසයේ දකින්නකොට
දකින මිනිස්සු පහදිනවා. ප්‍රසාද ජනකයි. බොහොම ජව සම්පන්නයි, බල සම්පන්නයි, තේජවන්තයි මේ හස්ති රාජයා කියලා. අන්න ඒ වගේ දැන් මේ රජ්ජුරුවන්ගේ ඇතා තොටුපොලෙන් ගොඩට එනකොට මිනිස්සු කතා වෙනවා මේ මහරජ්ජුරුවන්ගේ මේ හස්ති රාජයා මහා නාගයා අබිරූපයි. ඒ වගේම දර්ශනීයයි. ඒ වගේම ප්‍රසාද ජනකයි. පිරිපුන් අඟපසඟ වලින් යුක්තයි කියලා කතා වෙනවා. දැන් මේක ඇහෙනවා එතන වැඩ ඉන්න භික්ෂුන් වහන්සේලාට. මේ භික්ෂුන් වහන්සේලා අතර වැඩ ඉන්නවා උදායි කියලා ස්වාමීන් වහන්සේ නමක්. උදායි නමින් ස්වාමීන් වහන්සේලා කීප නමක් වැඩ ඉඳලා තියෙනවා. එතකොට මෙතන වැඩ ඉන්න මේ උදායි ස්වාමීන් වහන්සේ බොහොම නුවණැති කෙනෙක්. මේ උදායි ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ මිනිස්සු ආරෝහ පරිණාහ සම්පන්න පිරිපුන් අඟපසඟ ඇති ඇතෙක්ව දැකලා කියනවා මහා නාගයෙක් කියලා. හස්ති රාජයෙක්ව දැකලා කියනවා මේ නම් ඒකාන්තයෙන් මහා නාගයෙක් කියලා. පිරිපුන් අඟපසඟ තියෙන අංග සම්පූර්ණ කිසි අඩුපාඩුවක් නැති හස්ති රාජයෙක්ව දැකලා කියනවා මිනිස්සු මේ නම් මහා නාගයෙක් කියලා. එතකොට දැන් මෙතන බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ඇත්තටම මේ මිනිස්සු ආරෝහ පරිණාහ සම්පන්න පරිපූර්ණ අංගයන්ගෙන් යුක්ත මේ ඇත්තටම හස්ති රාජයෙක්ව දැකලාද මෙහෙම කියන්නේ? ඒ කියන්නේ මිනිස්සු මේ හරියටමද මේක මේ කියන්නේ? මිනිස්සු මේ කියන දේ මේ කියන කාරණාව ගැළපෙනවද කියලා අහනවා. හැබැයි මෙතන අහන දේ අපි තේරුම් ගන්න ඕනේ. මෙතන මේ හස්ති රාජයා ගොඩට එනවා වගේම තවත් මෙතන ඉන්නවා මහා හස්ති රාජේ. ඒ මහා හස්ති රාජයා කවුද? භාග්‍යවත් අරහත් දසබලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එතකොට බුදුරජාණන් වහන්සේලාගේ සිරිතක් තමයි දැන් තථාගතයන් වහන්සේලා වර්ණනා කරනවා. තථාගතයන් වහන්සේලාගේ ස්වභාවයම මතු කරනවා. එතකොට තථාගතයන් වහන්සේ කියලා කියන්නේත් මහා නාගයෙක්. තථාගතයන් වහන්සේ කියලා කියන්නේත් මහා ගුණ සම්පන්න, මහා කාරුණික, මහෝත්තම මහා නාගයෙක්. මෙතනදී භාග්‍යවතුන් වහන්සේ හරි ලස්සන පිළිතුරක් මේ උදායි ස්වාමීන් වහන්සේ අහපු කාරණාවට මතු කරනවා. බුදුරජාණන් වහන්සේ වදාලා උදායි මේ මිනිස්සු ආරෝහ පරිණාහ සම්පන්න අංග සම්පූර්ණ අගපසඟ තියෙන හස්ති රාජයෙක්ව දැකලත් කියනවා මහා නාගයෙක් කියලා. මේ නිකම් මේ ඇතෙක්ව දැකලත් කියනවා මහා නාගයෙක් කියලා. ඒකාන්තයෙන්ම මේ නම් මහා නාගයෙක් කියලා කියනවා. ඊළඟට ඒ විතරක් නෙවෙයි. මේ මිනිස්සු එහෙම අශ්වීක්ව දැක්කත් අංග සම්පූර්ණ, ජව සම්පන්න, බල සම්පන්න, ප්‍රසාදනීය අශ්වයෙක් දැක්කත් ඒකත් මිනිස්සුන්ට පුදුමයක්. හරිම ආශ්චර්යයි කියලා මිනිස්සු කියනවා මේ නම් මහා නාගයෙක්. ඊළඟට වෘෂභ රාජයෙක්ව දැකලත් කියනවා මේ නම් මහා නාගයෙක්. ඊළඟට දැන් තව දේවල් දැකලා මිනිස්සුන්ට පුදුම හිතෙන දේවල් දැකලා මිනිස්සු එක එක දේවල් කියනවා. දැන් බලන්නකො සාමාන්‍ය පුදුම දෙයක් දැක්කොත් මිනිස්සු ඒකට අදාළව මම නම් කලින් දැකලා නැහැ හරිම ආශ්චර්යයි හරිම පුදුමයි කියලා කතා වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හැබැයි ඒ වුණාට දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගෙන් යුක්ත සත්ව ප්‍රජාව තුළ යම් කෙනෙක් අකුසල් බැහැර කරලා යම් කෙනෙක් කයින් වචනයෙන් මනසින් අකුසල් කරන්නේ නැත්තම් සියලු අකුසල් බැහැර කරලා නම් තියෙන්නේ අකුසල් කරන්නේ නැත්තම් ආන් ඒ කෙනාටයි නාග කියලා කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට බලන්න
ඒක හරියටම අපිට තේරුම් ගන්න පුළුවන්. දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත සත්ත්ව ප්‍රජාවෙන් යුතු මේ ලෝකේ යම් කිසි කෙනෙක් ලාමක අකුසල ධර්මයන් කයින් වචනයෙන් මනසින් කරන්නේ නැත්තම් එතකොට ඒ අකුසල් බැහැරලූ කෙනෙක්. ඒ අකුසල් මුලින්ම සිඳලූ කෙනෙක්. ආන් ඒ කෙනාටයි නාග කියලා කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ වෙලාවේ මේක අහගෙන හිටපු උදායි ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීනි හරි ආශ්චර්යයි. ස්වාමීනි හරි පුදුමයි. අద్භූතයි. භාග්‍යතුන් වහන්සේ වදාළේ ඇත්තක්මයි. භාග්‍යතුන් වහන්සේ වදාලා උදායි දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත සත්ත්ව ප්‍රජාවෙන් යුතු මේ ලෝකේ යම් කෙනෙක් කයින් වචනින් මනසින් අකුසල් කරන්නේ නැත්තම් අකුසල් බැහැරලු ආන් ඒ කෙනාටයි නාග කියලා කියන්නේ කියන මේ කතාව ආශ්චර්යයි කියනවා. අద్භූතයි කියනවා. හරි පුදුමයි කියනවා. ඒ බලන්න පින්වතුනි මේ දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත සත්ත්ව ප්‍රජාවෙන් යුතු මේ ලෝකේ ඒ වගේ උත්තමයෝ කොච්චරද? බොහොම ස්වල්පයි. බොහොම දුර්ලභයි. බොහොම කලාතුරකින් මේ ලෝකෙට පහළ වෙන උතුමන්. ආශ්චර්යයි කියනවා, අద్භූතයි කියනවා. දැන් එතකොට අපි තේරුම් ගන්න ඕනේ භාග්‍යතුන් වහන්සේගේ මුව මඩලින්ම පිට වෙනවා ඒක පුද්ගලෝ භික්කවේ පාතුභාවෝ දුර්ලභෝ ලෝකස්මි. කතමේ ඒක පුද්ගලෝ. ලෝකෙට එකම එක පුරුෂ රත්නයකගේ පහළවීම දුර්ලභයි. කතමේ ඒක පුද්ගලෝ. කවුද එකම එක පුජ්‍යලයා? එකම එක මහා පුරුෂ රත්නය. කිනෝ තථාගතෝ අරහතෝ සම්මා සම්බුද්ධෝති. තථාගතෝ අරහතෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. බලන්න කල්ප ගණනාවකට වතාවක් තමයි මේ ලෝකෙට සම්බුදු උපතක් සිද්ධ වෙන්නේ. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ සැබවින්ම මහා නාගයෙක්. ඒ බුදුරජාණන් වහන්සේ සැබවින්ම මහා නාගයෙක්. නිකලස් රාගක්ෂය, රාගය ක්ෂය කළා. ද්වේෂය ක්ෂය කළා. මෝහය ක්ෂය කළා. ඉතිරි නැතිවම ප්‍රහාණය කළා. පිරිපුන් සර්වඥතා ඥාණයෙන් යුක්තයි. ඊළඟට ඒ බුදුරජාණන් වහන්සේ මහා කාරුණිකයි. ඒ බුදුරජාණන් වහන්සේ මහා ප්‍රඥයි. එතකොට මේ බුදුරජාණන් වහන්සේ සැබවින්ම මහා නාගයෙක්මයි. ඉතින් මේ උදායි ස්වාමීන් වහන්සේට හරි ලස්සන විස්තරයක් මතක් වෙනවා මේ වෙලාවේ. උදායි ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔය කාරණාව භාග්‍යතුන් වහන්සේ වදාළ ඔය කාරණාව මොන කාරණාවද? දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගෙන් යුක්ත වූ මේ සත්ත්ව ප්‍රජාවෙහි යම් කෙනෙක් කයින් වචනින් මනසින් ලාමක අකුසල ධර්මයන් බැහැරලු කෙනෙක් නම් එයා ඒ අකුසල් කරන්නේ නැත්නම් කයින් වචනින් මනසින් ඒකේ නා මහා නාග කියන මේ කාරණාව. මේ කාරණාව ගාථාවකින් ගාථාවල් වලින් මම බොහොම සතුටින් අනුමෝදන් වෙනවා කියලා බොහොම ලස්සන ගාථා පෙළක් උදායි ස්වාමීන් වහන්සේගේ මුවින් පිට වෙනවා. පින්නතුනි අපිට බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා කරන්න ලැබෙනවා නම් ඒක අපේ ජීවිතේට ලැබෙන ලොකු භාග්යයක්. මේ ලෝකේ අපි ගොඩක් අයට ප්‍රශංසා කරනවානේ. මිනිස්සු ප්‍රශංසා ලබන්නත් කැමතිනේ. එතකොට ප්‍රශංසාවක් ලැබෙනකොට Tamanට ගොඩාක් සතුටු වෙනවා. ඒ වගේම තමයි නිന്ദා අපහාස ලැබෙනකොට ගොඩාක් අසතුටු වෙනවා. හැබැයි තථාගතයන් වහන්සේලා හිම නැහැ. තථාගතයන් වහන්සේලාට කොයිතරම් ප්‍රශංසා ලැබිලා තියෙනවද? එක අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ ගැන අහනවා එක බ්‍රාහ්මණ කෙනෙක් තවත් බ්‍රාහ්මණ කෙනෙකුගෙන්. අහනවා ඔබ ඔය තරම් ඔය ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ගැන පැහැදීමෙන් ඉන්නේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ මොකක් දැනගෙනද කියලා අහනවා. දැන් එතකොට මෙතන එක බ්‍රාහ්මණ කෙනෙක් පිංගියානේ.
මේ පිංගියානි බ්‍රාහ්මණතුමා බුදුරජාණන් වහන්සේ ගැන පුදුමාකාර පැහැදීමකින් හිටපු කෙනෙක්. පිංගියානි බ්‍රාහ්මණතුමා බුදුරජාණන් වහන්සේට හරියට ප්‍රශංසා කරලා තියෙනවා. එක අවස්ථාවකදී ලිච්ඡවි රාජකුමාරවරු 500ක් භාග්‍යතුන් වහන්සේව බැහැ දකින්න විශාලා මහනුවර කූටාගාර ශාලාවට යනවා. ලිච්ඡවි රාජකුමාරවරු හරි ලස්සනයිනේ. සමහර ලිච්ඡවි රාජකුමාරවරු සුදු පාටයි. එතකොට ඒගොල්ලෝ ඒ පාටට ගැලපෙන සුදු ඇඳුමෙන් සැරසිලා සුදු රතවල තමයි යන්නේ. සමහර ලිච්ඡවි රාජකුමාරවරු කහ පාටයි. එතකොට ඒ පාටට ගැලපෙන කහ වර්ණයෙන් සැරසිලා එතකොට ඒ පාටට ගැලපෙන ආභරණයෙන් සැරසිලා යන්නේ. දැන් එතකොට ඒගොල්ලෝ හැමේ වර්ණයට ගැලපෙන විදිහට ලස්සනට අඳිනවා. ඒ වර්ණයට ගැලපෙන විදිහේ රතවලින් යනවා. දැන් විශාලා මහනුවර කූටාගාර ශාලාවේ බුදුරජාණන් වහන්සේ විරාජමානව වැඩ වාසය කරනවා බුද්ධ ආසනේ. මේ 500ක් ලිච්ඡවි රාජකුමාරවරු ලස්සනට ඇඳලා ඉන්නවා. දැන් සාමාන්‍යයෙන් ඔය වගේ තැනකට කෙනෙක් ගියාට පස්සේ අර ලිච්ඡවි රාජකුමාරවරු දැක්කහම නෙවෙයි පහදින්නේ. බුද්ධාසන මස්තකෙහි වැඩ ඉන්න තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේව දකිද්දී අර ලිච්ඡවි රාජකුමාරවරුන්ට වඩා භාග්‍යතුන් වහන්සේ බබලනවා. අර 500ක් ලිච්ඡවි රාජකුමාරවරු කොච්චර ලස්සනට හිටියත් ඒ ලිච්ඡවි රාජකුමාරවරුන්ට වඩා තේජාන්විතව ගුණ සම්පන්නව ශ්‍රේෂ්ඨ වූ භාග්‍යතුන් වහන්සේ බබලනවා. මේ දර්ශනය දකිද්දී පිංගියානි බ්‍රාහ්මණතුමාට හරි සතුටුයි. හරිම සතුටින් පිංගියානි බ්‍රාහ්මණතුමා බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට මතක් වෙනවා ගාතාවක්. කියන්න පිංගියානි කියනවා. මතක් වෙන ගාතාව කියන්න කියනවා. එතකොට කියනවා පදුමං යතා කෝකනදං සුගන්ධං පාතෝසියා පුල්ලමවීත ගන්ධං අංගේ රසම් පස්ස විරෝචමානං තපන්නමාදිච්චමි වන්තලික්කේ කියනවා මේ උදේ පාන්දර දැන් ඉර පායනකොට නෙළුම් මල ලස්සනට පෙති දිගෑරෙලා පිපෙනවා. එතකොට මේ පිපෙන නෙළුම් මල පලාතම සුවඳ හමනවා. ඒ නෙළුම් මලේ සුවඳ පලාතම පැතිරලා යනවා සොළඟට. භාග්‍යතුන් වහන්සේ තාන් ඒ වගේ කියනවා. ඊළඟට කියනවා වලාකුළු නැති අහසේ බබලන හිරු මඩල. වලාකුළු නැති ආකාශයේ සූර්යා බබලනවා කියනවා. ආන් ඒ වගේ මේ රැස් විහිඳුවා බබලවමින් වැඩ ඉන්න භාග්‍යතුන් වහන්සේව බලන්න කියනවා. රැස් විහිඳුවා වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේව බලන්න කියනවා. දැන් මේ ගාථාව ඇහෙනකොට මේ ලිච්ඡවි රාජකුමාරවරුන්ට පුදුම පැහැදීමක් ඇති වෙන්නේ කාගෙනද? බුදුරජාණන් වහන්සේ ගැන. ඒ තමන් කොච්චර ලස්සනට සැරසිලා ආවත් තමන්ට වඩා බබලනවා බුද්ධාසන මස්තකේ වැඩ ඉන්න භාග්‍යතුන් වහන්සේ. ඉතින් ඒ වෙලාවේ පිංගියානි බ්‍රාහ්මණතුමාට සලු 500 ලිච්ඡවි රාජකුමාරවරු 500ක් එකතු වෙලා සලු 500ක් දෙනවා. බුදු ගුණයක් කියලා බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා කරලා ලැබිච්ච සලු 500ම පිංගියානි බ්‍රාහ්මණතුමා භාග්‍යතුන් වහන්සේට පූජා කරනවා. එතකොට මේ බ්‍රාහ්මණතුමාගෙන් තමයි යහන්නේ ඔබ ඔය තරම් බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමකින් ඉන්නේ ඇයි කියලා. ඒ වෙලාවේ පිංගියානි බ්‍රාහ්මණතුමා කියනවා තථාගතයන් වහන්සේගේ ප්‍රසාදය තථාගතයන් වහන්සේගේ පැහැදීමේ ස්වභාවය ගැන කියන්න මං වගේ කෙනෙක් කවුද කියනවා. දැන් පහදින සුළු ගුණයන්ගෙන් යුක්ත කෙනෙක් තමයි භාග්‍යතුන් වහන්සේ කියන්නේ. පහදින සුළු ඉරියව් වලින් යුක්ත කෙනෙක්. පහදින සුළු ප්‍රසාදනීය ගුණයන්ගෙන් යුක්ත කෙනෙක්. ඒතර මේ පිංගියානි බ්‍රාහ්මණතුමා කියනවා භාග්‍යතුන් වහන්සේ ගැන එහෙම කියන්න මං වගේ කෙනෙක් කවුද කියනවා. බලන්න එතනත් බුදුරජාණන් වහන්සේවම තමයි ඉහළින් තිබ්බේ. ශ්‍රාවකයාගේ ස්වභාවය තමයි ඒක. දැන් මෙතන උදායි ස්වාමීන් වහන්සේ හරි ලස්සනට කියනවා බොහොම අපූර්ව විස්තරයක් බුදුරජාණන් වහන්සේ ගැන. කියනවා මේ මනුස්ස ලෝකේ ඉපදිලා මිනිස්සු අතර ඉපදිලා සර්වඥතා ඥානෙ උපදවාගෙන තමන් දමණය වෙලා සමාධිමත් සිතකින් යුක්ත මේ ධාන සුවේහි ඇලුණු ඒ වගේම සර්වඥතා ඥානෙහි පරප්‍රාප්ත බුදුරජාණන් වහන්සේ නම් වූ නාගයෙක් ඇද්ද
ඒ බුදුරජාණන් වහන්සේ නම් වූ නාගයාව මිනිස්සු වඳිනවා. මිනිස්සු විතරක් නෙවෙයි, ඒ බුදුරජාණන් වහන්සේට දෙවිවරු පවා නමස්කාර කරනවා. මේක මම තථාගතයන් වහන්සේගෙන්ම තමයි දැනගත්තේ කියනවා. දැන් බලන්න, ශ්‍රාවකෙක් Tamanට හිතුණු දෙයක් කියන්නේ නැහැ. සර්වඥතා ඥානය ගැන බුදුරජාණන් වහන්සේමයි දේශනා කරන්නේ. එතකොට සමාධිමත් භාවය ගැන, නිවන ගැන භාග්‍යතුන් වහන්සේමයි දේශනා කරන්නේ. භාග්‍යතුන් වහන්සේලාගේ ස්වභාවය භාග්‍යතුන් වහන්සේමයි දේශනා කරන්නේ. එතකොට බලන්න, මෙතන කියනවා මිනිස්සු විතරක් නෙවෙයි දෙවිවරුත් වඳිනවා කියනවා. දැන් බලන්න, බොහෝ විට රාත්‍රී කාලේ පලාතක් බබළුවාගෙන එනවනේ. කියන්නේ දෙවුරම් මහා විහාරයේම බබළුවාගෙන ඒකාලෝක කරගෙන දෙවිවරු ඇවිල්ලා එක එක විදිහේ ප්‍රශ්න අහනවා බුදුරජාණන් වහන්සේගෙන්. ඒ දෙවිවරු අහන පැනයට ශාස්ත්‍රෝන් වහන්සේ මහා කරුණාවෙන් ඒ සියලු ගැට ලිහිලා පිළිතුරු දෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහද්දී දෙවිවරු බුදුරජාණන් වහන්සේට පිළිතුරු නොදී ඉන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. භාග්‍යතුන් වහන්සේ පිරිපුන් අවබෝධයෙන් යුක්තයි. කෙලෙස් සහිත දෙවියන්ටත් වඩා බුදුරජාණන් වහන්සේ අග්‍රයි. ඒ නිසා භාග්‍යතුන් වහන්සේව බොහෝම කැමැත්තෙන් දෙවිවරු වන්දනා කරනවා. ඊළඟට මේ උදායි ස්වාමීන් වහන්සේ කියනවා, සියලුම සංයෝජන ධර්මයන් ප්‍රහාණය කරපු. මේ සසරට බැඳෙන දේවල් තියෙනවනේ, දස සංයෝජන කියලා කියන්නේ. ඒ සියලු සංයෝජන ධර්මයන් බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රහාණය කරන්නේ පරෝපදේශ රහිතව. ඒතර පරෝපදේශ රහිතව සියලු සංයෝජන ධර්මයන් ප්‍රහාණය කරලා මේ කෙලෙස් වනාන්තරයෙන් එළියට වැඩම කරපු. කෙලෙස් නම් වූ වනාන්තරයෙන් එළියට වැඩම කරපු. ඒ අමාමහ නිවන කරා සැපමිනි. ඒ විතරක් නෙවෙයි, නෛෂ්ක්‍රම්‍යෙහි ඇලුණු. දැන් බලන්න, ඔතන ಗುಣ ගොඩක් කියනවා. එකක් සංයෝජන ධර්මයන් ප්‍රහාණය කරපු උත්තමයි. ඊළඟට මේ කෙලෙස් නම් වූ වනය, දැන් කවුරුත් අතරමං වෙන තැන තමයි ඒක. ඒ කෙලෙස් නම් වූ වන දුර්ගයෙන් බැහැර වුණු උත්තමයි. ඊළඟට අමා මහ නිවනට පැමිණි උත්තමයි. ඊළඟට ගොඩක් අය ඇලෙන්නේ කාමයට. නමුත් භාග්‍යතුන් වහන්සේ ඇලෙන්නේ නෙක්ඛම්මයට. නෙක්ඛම්මෙහි ඇලුණු. ඊළඟට කියනවා, හරි ලස්සන උපමාවක්. මහා කළුගල් පර්වතයක් තියෙනවා. ওই මහා කළුගල් පර්වතයෙන් ගිලිහුණු රත්තරන් පිටක් වගේ කියනවා. එතකොට ලෝකේ බහුතරයන් මේ කාමයට ඇලෙන උදවිය. ඒතර බුදුරජාණන් වහන්සේ නෛෂ්ක්‍රම්‍යයට ඇලෙන උත්තමයන් වහන්සේ. එතකොට ශෛලමය පර්වතයෙන් ගිලිහුණු රත්තරන් පිටක් වගේ මේ කාමයන්ගෙන් මිදුණු තථාගතයන් වහන්සේව දෙවිවරුත් නමස්කාර කරනවා කියනවා. බලන්න එතකොට බුදුරජාණන් වහන්සේ කොයිතරම් ශ්‍රේෂ්ඨයිද. ඊළඟට හරි ලස්සන උපමාවක් කියනවා. දැන් ඉන්දියාවේ තියෙනවා හිමාල පර්වතයේ දඹදිව. එතකොට තව පර්වත මුදුන් තියෙනවා. ඒතොර කෛලාස කියනවා, එක එක විදිහේ එක එක නම් වලින් පර්වත කූටයන් තියෙනවා. මේ සියලු පර්වත කූටයන්ට වඩා බබලනවා හිමාල පර්වත කූටය. ඒ වගේ කියනවා අන් සියලු පර්වත ඉක්මවා බබලන හිමාල පර්වතය වගේ කියනවා. මේ බුදුරජාණන් වහන්සේ නම් වූ නාගයා අනිත් සියලු නාගයන් මැඩගෙන අනිත් සියලු නාගයන්ට වඩා බොහොම තේජාන්විතව භාග්‍යතුන් වහන්සේ නම් වූ නාගයා බබලනවා කියන බලන්න ලස්සන ප්‍රශංසාවක්. අනිත් පර්වත කූටයන්ට වඩා බබලන හිමාලය වගේ කියනවා. දැන් හිමාලය පැහැදිලි වෙනකොට ඈතට පේනවා. හරි ලස්සනයි. එතකොට අනිත් සියලු පර්වත මුදුන් වලට වඩා හිමාල පර්වත මුදුන බබලනවා කියනවා. එතකොට ආන් ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේ නම් වූ නාගතෙමේ අනිත් සියලු නාගයින්ට වඩා හස්ති රාජයින්ට වඩා භාග්‍යතුන් වහන්සේ බබලනවා කියනවා. එතකොට ඊළඟට කියනවා මේ නාග කියන නාමයෙන් යුක්ත අය අතුරින් අකුසල් නොකරන සත්‍ය වූ බුදුරජාණන් වහන්සේ නම් වූ නාග තෙමේ අනුත්තරයි කියනවා. දැන්
අකුසල් නොකරන හේයින් නාග කියනවා. අකුසල් ප්‍රහාණය කරලා. එතකොට කයින් වචනෙන් මනසින් ඒ කෙනා අකුසල් කරන්නේ නැහැ. එතකොට ඒ අය අතරින් භාග්‍යතුන් වහන්සේ නම් වූ නාගතෙමේ අනුත්තරයි කියලා කියනවා. ශ්‍රේෂ්ඨයි කියලා කියනවා. දැන් අහලා තියෙනවනේ නාලාගිරි කියන්නේත් නාගයෙක්. බුදුරජාණන් වහන්සේ දැන් මේ කතාව ගොඩක් අය අහලා තියෙනවා. ඒ වුණාට මේ කතාවෙන් අපිට යම් පැහැදීමක් ඇති කරගන්න පුළුවන් ශාස්ත්‍රුන් වහන්සේ ගැන. අහලා තියෙන කතාවක් වුණත් පැහැදීමක් ඇති කරගන්න පුළුවන් නම් ඒක ආය අහන එකේ ප්‍රයෝජනයක් තියෙනවා. දැන් ওই සාහිත්‍ය විස්තර කරන විදිහක් තියෙනවනේ ඔය නාලාගිරි দমনය කියන එක. එතකොට ඊටත් වඩා බුදුරජාණන් වහන්සේ ගැන අපිට ප්‍රසාදය උපදව ගන්න සුදුසු තැනක් ඒක. ওই විනය පිටකේ තමයි මේ විස්තරය තියෙන්නේ. දැන් දේවදත්ත එක එක විදිහට උපක්‍රම කරනවා භාග්‍යතුන් වහන්සේගේ ජීවිතේ නසන්න. දැන් දේවදත්තගේ උපක්‍රම වලින් එකක් තමයි නාලාගිරි වෙවන එක. දේවදත්තට ඕන උනේ මොකද්ද? භාග්‍යතුන් වහන්සේව නැති කරන්න. එතකොට දේවදත්තගේ තිබ්බේ ලාභ සත්කාර වලට කැමැත්ත. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට බැසගත්තු කෙනෙක්. එතකොට දේවදත්ත මොකද කරන්නේ? අජාසත් රජතුමාට කියලා නාලාගිරිව ලිහලා භාග්‍යතුන් වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේලා වඩින පාරට නාලාගිරිව එවනවා. ওই නාලාගිරිය යථා ස්වභාවයෙන්ම කිපෙනවා කියනවා. කලබල වෙනවා කියනවා. මිනිස්සුන් අල්ලලා පොලේ ගහනවා. ජීවිත නැති කරනවා. ඒ හින්දා යකඩ දන්වැල් වලින් ගැට ගහලා තමයි තියෙන්නේ. එවන්නේ නැහැ කවදාවත්. එතකොට අජාසත් මොකද කරන්නේ? දේවදත්තගේ කියමන අහලා නාලාගිරිව ලෙහන්න නියෝග කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ පාරේ වඩිනවා. වඩිනකොට දැන් එතන කියනවා ඈත නාලාගිරි හස්තිය එනවා. නාලාගිරි හස්තිය ඈත එනකොට දැන් මිනිස්සු දකිනවා අනිත් පැත්තෙන් ඈතින් වඩිනවා බුදුරජාණන් වහන්සේ. භික්ෂුන් වහන්සේලා පරිවරාගෙන ආනන්ද ස්වාමීන් වහන්සේත් වඩිනවා. ඒ වෙලාවේ භික්ෂු සංඝයා දකිනවා දැන් මේ තනි කෙලින් පාරේ ඈතින් එනවා කළු පාට තිතක් වගේ. මිනිස්සු කියනවා මේ නාලාගිරි හස්ති රාජයා. ඒතර භික්ෂුන් වහන්සේලා දැනගන්නවා මේ වේගින් එන්නේ දිවගෙන නාලාගිරි හස්ති රාජයා. මිනිස්සු පාර දෙපැත්තේ කොහෙවත් නැහැ. කිසි කෙනෙක් නැහැ. ඔක්කොම ගෙවල් වලට වෙලා දොරවල් වහගෙන ඉන්නවා. එතකොට සඳලු තල වලට වෙලා මිනිස්සු බලාගෙන ඉන්නවා. එතකොට මිනිස්සු කතා වෙනවා පැහැදීම තියෙන අය කතා වෙනවා අද අපූර්ව දර්ශනයක් නෙවෙයි අපිට බලන්න හම්බෙන්නේ. අද අපිට බලන්න හම්බෙන්නේ හස්ති රාජයේ කස්ති රාජයේ එක කරන සටන. පැහැදීම නැති අය කියනවා අනේ අද නම් මේ ලස්සන සිරුරක් තියෙන මහා ශ්‍රමණයන් වහන්සේගේ ජීවිතය අනේ අද නම් ඉවරයි කියනවා. භික්ෂුන් වහන්සේලා දැන් කලබල වෙලා. භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔය ඉන්නේ නාලාගිරි හස්ති රාජයා දරුණුයි නපුරුයි. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ආපහු වඩිනසේක්වා. සුගතයන් වහන්සේ ආපහු වඩිනසේක්වා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි බය වෙන්න එපා. මෙහෙ එන්න මාත් එක්ක. මහණෙනි බය වෙන්න එපා. තථාගතයන් වහන්සේලාගේ ජීවිතය අනුන්ගේ උපක්‍රම වලින් නැති වෙනවා කියන එක සිද්ධ වෙන දෙයක් නෙවෙයි. අට්ඨාන මේතම් භික්කවේ අනවකාසෝ යන් පරූපක්කමේන තථාගතේන ජීවිතාවෝරෝපෙන්ති. අනුන්ගේ උපක්‍රමයකින් තථාගතයන් වහන්සේලාගේ ජීවිතේ නැති වෙනවා කියන එක ලෝකෙ සිද්ධ වෙන දෙයක් නෙමෙයි කියනවා. මහණෙනි බය වෙන්න එපා. මෙහි වඩින්න කියනවා. භික්ෂුන් වහන්සේලා ඒත් කලබල වෙලා කියනවා අනේ ස්වාමීනි දෙවෙනි සැරේටත් කියනවා ඔය නාලාගිරිය ඇතා හරි නපුරුයි දරුණුයි. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ආපහු වඩිනසේක්වා. සුගතයන් වහන්සේ ආපහු වඩිනසේක්වා කියනවා. බුදුරජාණන් වහන්සේ ආපහු වැඩියේ නැහැ. භික්ෂුන් වහන්සේලාට වදාළේ මහණෙනි බය වෙන්න එපා මෙහි වඩින්න. තථාගතයන් වහන්සේලාගේ ජීවිතය අනුන්ගේ උපක්‍රමයකින් නැති වෙනවා කියන එක සිද්ධ වෙන දෙයක් නෙවෙයි කියනවා. ඒකට හේතුවක් නැහැ කියනවා. භාග්‍යතුන් වහන්සේ මේ හස්ති රාජයා ලං වෙනකොටම බලන්න බුදුරජාණන් වහන්සේලාගේ මෙත්සිත කොච්චර බලවත්ද කියලා. හස්ති රාජයා ලං වෙනකොටම භාග්‍යතුන් වහන්සේ මෙත්සිත පතුරවනවා අර හස්ති රාජයාට.
ඒ මෙසිත පතුරවද්දී ඒ මෙසිතේ පහස දැනෙනවා. ඒ මෙසිතේ පහස ලැබෙනවා. ඒක ඒකාන්තයෙන් සිද්ධ වෙන දෙයක්. ඒ වගේ තවත් අවස්ථාවක් තියෙනවා. බුදුරුන්ගේ මෙසිතේ පහස ලැබෙනවා. ඒ මෙසිතේ පහස ලැබෙනකොටම අර කලබලයට ආපු හස්ති රාජයාගේ කලබලේ සංසිඳනවා. අර හොඬවැල ඔසවගෙන හඬතල නංවගෙන වේගවත් ජව සම්පන්න වාපු හස්ති රාජයා නිවෙනවා. ටිකෙන් ටික බුදුරජාණන් වහන්සේ ළඟට හිමීට ලං වෙනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ තථාගතයන් වහන්සේ නම් වූ හස්ති රාජයාත් එක්ක හැප්පිලා පව් කරගන්නද හදන්නේ. අහනවා හස්ති රාජයේ මේ තථාගතයන් වහන්සේ නම් වූ හස්ති රාජයාත් එක්ක හැප්පෙන්න ලේසි නෑ කියනවා. මේ තථාගතයන් වහන්සේ නම් වූ හස්ති රාජයාත් එක්ක හැප්පිලා කුසල් කරගන්නද හදන්නේ කියලා අහනවා. බලන්න මේ වෙලාවේ මේ ඇතා හොඳටම නිවෙනවා. භාග්‍යතුන් වහන්සේගේ තේජසින් භාග්‍යතුන් වහන්සේගේ මෛත්‍රී බලයෙන් මේ හස්ති රාජයා කීකරු වෙනවා. බුදුරජාණන් වහන්සේගේ සිරිපා අසලින් දූවිලි පිටක් අරගෙන තමන්ගේ හිස මතට නාව ගන්නවා. භාග්‍යතුන් වහන්සේගේ සිරිපා කමල් නැමිලා වන්දනා කරනවා. ආපහු බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න දිහාවට පිටුපාන්නේවත් නැතුව පස්සෙන් පස්සට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ නොපෙනී ගියාට පස්සේ ආපහු ඇත්තලට යනවා. එදා ඉඳලා ඒ ඇතාගෙන් කාටවත් කරදරයක් නැහැ. බලන්න භාග්‍යතුන් වහන්සේගේ මෛත්‍රී ගුණය. ওই වගේම සිද්ධියක් තමයි බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක වැඩම කරනවා කුසිනාරාවට. ඒ මල්ල රජ දරුවන්ගේ රාජ්‍යයට වැඩම කරනවා. ඒ වැඩම කරද්දී මල්ල රජවරු නීතියක් දාලා තිබුණා බුදුරජාණන් වහන්සේ වඩින පෙරමගට හැමෝම යා යුතුයි. ගිහලා භාග්‍යතුන් වහන්සේට පෙර ගමන් කළ යුතුයි. එසේ නොකළොත් කහවණු 500ක් දඩ කියලා. ඒක තමයි නීතිය. ඉතින් භික්ෂුන් වහන්සේලා 1250ක් භාග්‍යතුන් වහන්සේ පිරිවරාගෙන චාරිකාවේ මේ නගරයට වැඩම කරද්දී දැන් මිනිස්සු පෙර ගමන් කරලා භාග්‍යතුන් වහන්සේව පිළි අරගෙන භාග්‍යතුන් වහන්සේ ඇතුළු භික්ෂු සංඝයාට පිටුපසින් එනවා. ඒ වෙලාවේ එතන ඉන්නවා ආනන්ද ස්වාමීන් වහන්සේගේ යාළුවෙක්. එයාට කිව්වේ රෝජමල්ල කියලා. මේ රෝජමල්ල මෙතෙන්ට ඇවිත් ඉන්න එක ගැන ආනන්ද ස්වාමීන් වහන්සේ ගොඩක් සතුටු වුණා. ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ රෝජමල්ලව දැකලා කියනවා ඔබ ආපු එක කොච්චර හොඳයිද, ඔබට මේ තථාගතයන් වහන්සේව බැහැ දකින්න ලැබෙන එක ලොකු ලාභයක්මයි කියනවා. රෝජමල්ල කියනවා ඒ වෙලාවේ අනේ මම මෙතෙන්ට ආවේ මේ තථාගතයන් වහන්සේ ගැනවත් ධර්මයේ ගැනවත් සංඝයා ගැනවත් විශේෂ පැහැදීමකින් නෙවෙයි. මම මෙතෙන්ට ආවේ මේ අපේ ඥාතීන් අපේ මේ රජවරු දඩයක් පනවලා තිබුණා. ආන් ඒ දඩේට බියෙන් තමයි මම මෙතෙන්ට ආවේ කියනවා. ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේට හිතෙනවා අනේ මේ රෝජමල්ල වගේ අය භාග්‍යතුන් වහන්සේගේ ශාසනයට පහදිනවා නම් මගේ හිතවත් අය භාග්‍යතුන් වහන්සේගේ ශාසනයට පහදිනවා නම් මේක ඒ අයට කොච්චර ලාභයක්ද කියලා බුදුරජාණන් වහන්සේට දන්නනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද ඕක සුළු දෙයක්. භාග්‍යතුන් වහන්සේ රෝජමල්ලට මෙසිත පතුරවනවා. රෝජමල්ල බුදුරජාණන් වහන්සේව සොයාගෙන එන්නේ හරියට මේ කිරිබොන්න තමන්ගේ අම්මව හොයාගෙන එන වහු පෙටියෙක් වගේ කියනවා. හොයාගෙන කොහෙද බුදුරජාණන් වහන්සේ කොහෙද භාග්‍යතුන් වහන්සේ කියලා පස්සේ හොයාගෙන එනවා කියනවා. ධර්මය අහනවා සෝවාන් ඵලයටපත් වෙනවා. බලන්න පින්වතුනි බුදුරජාණන් වහන්සේලාගේ විශිෂ්ට ගුණය, ඒ තථාගත ගුණයට අපගේ নমස්කාරය වේවා. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට අපගේ හදපිරි নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අද මේ උතුම් ධර්ම දානමය පින්කමෙහි දායකත්වයේ දරනවා පිළියන්දල පදිංචි චින්තක ඉලේ පෙරුම මහත්මයා සහ මයුරි තෙන්නකෝ මහත්මිය ඇතුළු ඒ පවුලේ සදැහැති පිරිස විසින් අභාව ප්‍රාප්ත ටී.එම්. තෙන්නකෝ පියාණන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ලලිතා ආටිගල මෑණියන්ට ඒ වගේම ඩේවිඩ් ඉලේ පෙරුම පියාණන් ඇතුළු පවුලේ මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත්, ඒ වගේම රශලි, නෙතුල,
කියන මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමටත් පවුලේ සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කිරීමටත් බෞද්ධ නාලිකාවේ සභාපති ස්වාමින් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයට සහ දේශකයන් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කරන්නටත් ඒ ඇතු බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ දේශනාවේ තවත් දායකත්වයක් මාළබේ මුවන්හෙලවත්ත පදිංචි මංගලිකා ආරියරත්න මහත්මිය සහ නයෝමා ආරියරත්න දියණිය විසින් දරනවා. බලාපොරොත්තු වෙනවා ගාමිණී ආරියරත්න මහත්මයාගේ අගෝස්තු 5ට යෙදෙන උපන්දිනය වෙනුවෙන් එතුමාට නිදුක් නිරෝගී සුවපත්භාවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දෙපාර්ශවයේම මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ දේශනාවේ තවත් දායකත්වයක් දරනවා හැඩිගම පිළියන්දල පදිංචි මල්කා පෙරේරා මහත්මිය සහ දිලීප රජිත මහත්මයා විසින් බලාපොරොත්තු වෙනවා මිනුප මෙත්මල් පුතුට සහ ඉනුති දහම්සා දියණියට ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. දෙපාර්ශවයේම දෙමව්පියන්ට ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ දේශනාවේ දායකත්වයේ දරනවා සුමනා අමරසිරි මහත්මිය විසින් බත්තරමුල්ල පණිපිටිය පාරේ තක්ෂිලා උයනේ පදිංචි සුමනා අමරසිරි මහත්මිය විසින් දායකත්වයේ දරනවා. බලාපොරොත්තු වෙනවා ඒ අමරසිරි පියාණන් ඇතුළු සංසාරගතව පින් බලාපොරොත්තු වන සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට සුජීවත්ව සිටින සියලු දූදරු ඥාතීන්ට ආශිර්වාද කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පිළියන්දල මකුළුදුව ගල්වලලන්ද පාරේ පදිංචි ශ්‍රියානි ප්‍රනාන්දු මහත්මිය විසින් මේ දේශනාවේ දායකත්වයේ දරනවා. බලාපොරොත්තු වෙනවා පයාගල විහාරකන්දේ පදිංචිව සිට නැසී ගිය ලිලි ආරියරත්න මහත්මියට, ඒ වගේම ඇල්බර්ට් ප්‍රනාන්දු පියාණන්ට, ගාමිණී වික්‍රමසිංහ සහෝදරයාට, ඒ වගේම අයිවන් ප්‍රනාන්දු සහෝදරයාට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. දැනට ජීවතුන් අතර සිටින ඩොලි මාග්‍රට් මෑනියන්ට සහ ශ්‍රියානි මහත්මියට සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මේ නම් සඳහන් කළ මේ දායකත්වයේ දරන මේ පින්වත් හැම දෙනාගේම නමින් නැසීමේ පරලොව යන්ට යෙදුන ඒ මව්පියන් සහෝදර ඥාති ඒ නම් සඳහන් කළ සියලු දෙනාම මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන්ව ඒ හැම දෙනාගේම සසර ගමන සුවපත් භාවයට පත්වෙත්වා. සසර ගමන තුල සාපිපාසාදී දුක් වලින් පෙළෙනවා නම් ඒ දුක් සංසිඳුවාගෙන සුවපත් භාවය ලබත්වා. ඒ හැම දෙනාම සසර දුකින් මිදෙත්වා කියලා අපි සාදු කියලා පින් පමුණුමු. සාදු සාදු සාදු. ඒ වගේම ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙන ඒ ජන්මදින සමරන දූ දරුවන්, ඒ වගේම අධ්‍යාපන කටයුතු සඳහා ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙන ඒ නම් සඳහන් කළ සියලු දුවල පුතාලට, ඒ වගේම ජන්මදින සමරන ඒ පින්වත් පිරිසට තුනුරුවන්ගේ අනන්ත සූවිසි මහා ගුණ බලයෙන් සියලු යහපත සැනසෙල්ල උදා වේවා. කායික මානසික සුවය සැලසේවා. ඒ වගේ මේ අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක කරගෙන අනාගත දියුණුව සලසා ගැනීමට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නොඅඩුව සැලසේවා. ඒ හැම දිනාටම සියලු යහපත සැලසේවා. සාදු සාදු සාදු. ඒ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ දේශනාව සඳහා දායකත්වයේ දරූ මේ පින්වත් හැම දිනාටමත් මැදිරියට සැපෙමිනි මේ හැම දිනාටමත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන භයානක සසර දුක කෙලවර කරගන්නට, මේ ශාසනික ගුණ ධර්ම දියුණු කරගන්නට මේ ධර්ම දානමය පින මහෝපකාරී වේවා. සාදු සාදු සාදු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ශාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මම් පරන්ති. සාදු සාදු සාදු. එම ධර්මදේශනාව සිදු කළ කුසල බලයෙන් කුරුණෑගල දිසාවේ ප්‍රධාන සංඝනායක විනයාචාර්ය පූජ්‍යපාද කුරුණෑගල ධම්මානන්ද නායක ස්වාමින් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේ අමා මහ නිවනින් සැනසෙන්නට හැකියාව ලැබේවායි අපි සාදු නාදදී ප්‍රාර්ථනා කර සිටිමු.
साधु साधु साधु